සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේට පෙන්ත්වා. හොඳයි පින්නතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට සූදානම් වන්න. නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි. တတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ ධම්මයාගං අයජී අමච්චරේත් තථාගතෝ සම්බභූතානුකම්පින් චංතාදි සන්දේව මනුස්ස සෙට්ටං සන්තානමස්සන්ති භවස්ස පාරගුන්ති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුම්කන් දෙන්නටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ ලබන ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. සසර බොහෝ කාලයක් කළා වූ දාන ආදී පින්දහම් වල ආනිසංස විදියට සත් ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් විදියට අපට මේ සද්ධර්මය අහන්නට ලැබෙන්නේ. ඊටාම දුෂ්කර දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා ඊටත් වඩා අති දුෂ්කර බුද්ධෝත්පාදයක් සහිත උෂ්ණ සම්පත්තිය ලැබපු මේ අවස්ථාවෙහි අපේ ජීවිතයට ලැබෙන වටිනාම දේ, අපේ දසවන වලින් අසන වටිනාම දේ, සමන අනුත්තරිය දෙයයි ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ සද්ධර්මය ලබන්නට අපි සසර බොහෝ පින් කරන්නට ඇති, බොහෝ ප්‍රාර්ථනා කරන්නට ඇති. අන්නේ අපාතීතයේ කළා වූ පින්කම් වල සහ ප්‍රාර්ථනා වලට අපිට මේ ජීවිතේ ලැබෙන ඊටාම අගනා ත්‍යාගයක් තමයි ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ ධර්මය ලැබෙන අවස්ථාවේදී අපි ඊටාම ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, ඕනෑකමින්, සිහියෙන්, නුවණින්, අවධානයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට අදිස්ථාන කරගන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරපු සියලු ධර්ම ඉලක්ක කරගෙන තියෙන්නේ අපේ හිතේ තියෙන දුක් පීඩා දුරු කරලන්නටත්, මානසික සුවය, ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නටත් තමයි මඟ පෙන්වලා තියෙන්නේ. මේ ධහම තුල එක පැත්තකින් අපේ රාග ద్వේෂ දෙක දුරු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මෝහය නැත්නම් අවිද්‍යාව දුරු වෙන්නට ඕන. මේ රාග ద్వේෂ මෝහ නැත්නම් ලෝභ ద్వේෂ මෝහ කියන මේ ත්‍රිවිධ අකුසලයන් දුරු වෙච්ච පමණටයි අපේ හිතේ කෙලෙස් දුරු වෙන්නේ. කෙලෙස් දුරු වෙච්ච පමණටයි අපට දුක් පීඩා දුරු වෙලා මානසික සැනසීම දිනු වෙන්නේ. මේ ආධ්‍යාත්මික ගමනේදී භාගතුන් වහන්සේ දේශනා කරපු සීලොම් දහම් කරුණු කොටස් දෙකකට අපට ගොනු කරන්න පුළුවන්. එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිමත් බව දිනු කිරීම. මෛත්‍රිය සහ සතිමත් බව දිනු වෙච්ච පමණටයි අපේ හිතේ කෙලෙස් දුරු වෙන්නේ. එපමණටයි අපේ හිතේ මානසික සුවය, ආධ්‍යාත්මික දියුණුව, සිතේ සැනසීම ඇතිවන්නේ. ඉතින් ඒ සඳහා හේතුවක් වන විදියට, උපකාරයක් වන විදියට මේ ධර්ම දේශනය ආරම්භයේ පටන්ම ශ්‍රවණය කරන්නට පින්තුන් අදිස්ථාන කරගන්න. ආරම්භයේදීම අපි ටික වේලාවක් භාවනා කමටහනක් වඩලා අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට අරගෙන ආධ්‍යාත්මික සතිමත් බවකින්, සමාධියකින් යුක්තව මේ දේශනාව දිගට පවත්වාගෙන යන්නට අපි බලාපොරොත්තු වන්නේ. පින්තුන් මුලදීම ටික වේලාවක් අප සිදු කරන භාවනාවට සූදානම් වන්න. අද අපි භාවනාව සඳහා තෝරාගත්තේ ආනාපාන සති භාවනාව. පින්තුන්ට යම්කිසි ප්‍රමාණයකට හුරු පුරුදු භාවනා කමඨහනක්. බුදුදහම තුළ බෙහෙවින්ම වර්ණාවට ලක් වෙච්ච අගය කළපු භාවනා කමඨහනක් තමයි සමසතලිස් කර්මස්ථාන අතර දස අනුස්සති වලදී දැක්වෙන අවසාන කමඨහන විදියට ආනාපාන සතිය දැක්වෙන්නේ. වෙනත් විදියකින් කියනවා නම් ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන දස සංඥාවල
අවසාන සංඥාව විදියට ආනාපාන සති සංඥාව පැහැදිලි කරලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේහි සතර සතිපට්ඨාන විස්තර කිරීමේදී කායानुපස්සනා කොටසට ආනාපාන සතිය ඇතුළත් කරලා තියෙනවා. මේ වගේ නොඑක් දේශනාවල අගය කරලා තියෙන ආනාපාන සති භාවනාව විශේෂයෙන්ම ආනන්ද සූත්‍රය ආනාපාන සති සූත්‍රය වැනි තැන්වල වඩාත්ම අවධාරණයෙන් දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක කරුණක් වඩනකොට කරුණු හතරක් ගුණාංග හතරක් දිනු වෙනවා නම් එම ගුණාංග හතර දිනු වෙනකොට තව ගුණදහම් හතකින් දිනු වෙනවා නම් එම ගුණාංග හත දිනු වීමේ ප්‍රතිඵල විදියට ධර්මතා දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න ඒ සඳහා හේතු වන ප්‍රධාන කමඨහන මොකක්ද කියලා. මේ කමඨහන ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව නැමැති එකම කමඨහන වඩනවා නම් එම කමඨහනේ ආනිසංස විදියට සතර සතිපට්ඨාන වැඩෙනවා. සතර සතිපට්ඨාන වැඩීමේ ප්‍රතිඵල විදියට සත්ත බොජ්ජංග වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩීමේ ප්‍රතිඵල විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා සඳහන් කළා. ආනාපාන සතිය විවිධ ආකාරයෙන් සූත්‍රවලදී දේශනා කළා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දක්වන කොටස් හතරේදී කායනුපස්සනා කොටසට විතරයි ඒක දැක්වෙන්නේ. නමුත් ගිරිමානන්ද සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ, ආනාපාන සති සූත්‍රයේ මේ වගේ සූත්‍රවල ක්‍රම 16කට දැක්වෙනවා. එහිදී හතර කොටස් හතරකට බෙදලා මේ හතර ක්‍රමානුකූලව වඩනවා නම් සතර සතිපට්ඨානෙම වැඩෙනවා කියලා සඳහන් කරනවා. මේ සඳහා පින්නතුනේ ආරම්භයේදීම මනස දැක්මක් තියෙනට ඕන. ඇයි අපි මේ ආනාපාන සතිය වඩන්නේ? උදේක වර්තමානයේහි හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව විතරක් හිත තියාගන්න නෙවෙයි මෙහි බලාපොරොත්තුව. මුලදී සතිමත් භාවයේ ඉඳගෙන අපි අපේ ආනාපාන සතිය ගැන හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහියෙන් ඉන අතරේදී තමන්ගේ සිහිය ටිකෙන් ටික එක්තැන් වෙනකොට හිත සමාධිමත් වෙනකොට මේ කයෙහි අනිත්‍යතාවයේ හට ගැනීම නිරෝධය, වේදනාවන්හි හට ගැනීම නිරෝධය, සිතෙහි හට ගැනීම නිරෝධය, සිතවිලි වල නැත්තම් සංඛාරවල නැත්තම් ධර්මතාවල හට ගැනීම නිරෝධය දැකලා රූපාදී ස්කන්ධ පංචකයේම සමුදය බැලීම සඳහා මේ සඳහා මඟ පෙන්වලා තියෙනවා. මේ දිනු වීම සඳහා විශේෂයෙන්ම ආරම්භයේදීම අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ත්‍රිලක්ෂණය ගැන කිසියම් අවබෝධයක් තියෙනට ඕන. දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය ගැන, හේතුඵල ධම ගැන යම්සි ප්‍රමාණයකට අවබෝධයක් අපිට තියෙනට ඕන. අපි දුක් විඳින්නේ මේ ලෝකයක් ඇතයි කියලා ගන්න භව රාගය නිසා නැත්තම් භව කියන සංයෝජනය නිසා. ලෝකයක් ඇතයි කියලා අපි නිර්මාණය කරගෙන ඉන්නවා අවිද්‍යාවෙන්. නිරුද්ධ වෙච්ච ලෝකයේ ඇතයි කියලා ගන්න හැඟීමෙන් ඒ අනවබෝධය නිසා අපි රූපය තුළ හිත බැසගෙන නැත්තම් නාමයන්තෙහි හිත බැසගෙන අපි මේ නিত্য සැප ආත්ම කියන සංඥාවෙන් අනේක විද දුක්ඛම් කටළු විඳින්නේ. මෙන්න මේ විපල්ලාස දුරු කිරීම සඳහායි සතර සතිපට්ඨාන වැඩෙන මාවතක් විදියට ආනාපාන සතිය බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ වදාළේ. අපි පින්නතුනි මේ වටිනා වූ භාවනා කමඨහන අපේ ජීවිතය පුරා නිරතුරුව සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම සම්බන්ධ වූ මේ සාමාන්‍ය ස්වාභාවික ක්‍රියාවලියට අපි සිහිය කිරීමයි කරන්නේ. ඉතින් අපට අපි මේ ජීවිතය ලැබෙන අවස්ථාවේදී අපේ මෑණියන්ගේ පිහිටෙන් අපට ලැබිච්ච දායාදය, මේ ලෝකේ ජීවත් වෙන ලැබිච්ච වරප්‍රසාදය, මරණාසන්නයේ දක්වා වූ මේ යන ගමනේදී අඛණ්ඩව සිදුවන මේ ක්‍රියාදාමය නිවන් දොරටුවක් බවට බුදුදහමෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපට පුළුවන් නම් මේ ආස්වාස ප්‍රස්වාසයට හුස්ම ගැනීම හා පිට කිරීම මේ ක්‍රියාවලියට අපේ සිහිය සතිය එක් කරන්න. අපි එක අතකින් අපට ජීවිත දාණය දීපු අපේ මෑණියන්ට පියාණන්ට කරන ලොකුම කෘතඥතාවයක් වෙනවා. අපට ධර්ම දායාදී ලබා දීපු බුදු පියාණන් වහන්සේට උතුම් මහා සංඝරත්නයට කරන කෘතඥතාවයක් කළගුණ සැලකීමකුත් වෙනවා. අනිත් අතින් අපේ ජීවිතේට ලබා දෙන ලොකුම වටිනාකම බාටත් පත් වෙනවා මේ හැම මොහොතකම සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳ වූ
කාර්යයට ක්‍රියාවලියට හිත එක්තැන් කිරීම එය සතිමත්ව සිදු කිරීම. මේ වෙලාවේ අපි ටික වේලාවක් ඒ සඳහා සූදානම් වෙමු. පින්නතුන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ආසනයෙහි සැහැල්ලුවෙන් පහසුවෙන් ඉඳගෙන මේ සඳහා සූදානම් වෙන්න. පින්නතුනි හොඳට ශරීරය සැහැල්ලු කරගෙන සැහැල්ලුවෙන් ඉඳගන්න. ශරීරය ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවම් කරගනිමු. දැන් ඔබ සිටින ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. හිස සිට දෙපා දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මදක් අවධානය යොමු කරන්න. දැන් හොඳට උස්මක් ඉහළට අරගෙන මද වේලාවක් තබාගෙන සෙමින් හුස්ම පිට කළා ශරීරය සැහැල්ලු කරගන්න. දැන් අප වර්තමානයේ හිත තියාගෙන භාවනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට සිහිය පරිමුඛ කරගෙන නැත්නම් ඉදිරිපසට තියාගෙන නැත්නම් නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට නාසයේ කෙළවර හෝ උඩුසල් ආශ්‍රිතව සිත පවත්වාගෙන හොඳට අවධානයෙන් ඉන්න නාසය ආශ්‍රිතව. දැන් අපි හුස්ම පිළිබඳව සතිමත් බව දිනු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාභාවික નિરાයාසයෙන් සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන අපි සිහියෙන් අවධානයෙන් වාසය කරනවා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ඉහළට ගන්නකොට ඉහළට ගන්න බව දන්නවා. හුස්ම පිට කරනකොට පිට කරන බව ගැනත් අවධානයෙන් ඉන්නවා. සතෝ අස්ස සාමේ සතෝ පස්ස සාමේ. හුස්ම ඇතුළු වෙනකොට සිහියෙන් ඉන්නවා. හුස්ම පිට කරනකොටත් සතිමත්ව සිහියෙන්ම ඉන්නවා. දීර්ඝව හුස්ම ඇතුළු වෙනකොට දීර්ඝව බවත් කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් ගන්න බවත් ගැන මා හොඳ අවධානයෙන් ඉන්නවා. දීඝං වාස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාමි. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාමි.
හුස්ම ඇතුළු වීම සහ පිටවීම පිළිබඳව සම්පූර්ණ අවධානයෙන් නැත්නම් ආස්වාස ප්‍රස්වාස නැමැති කය ගැන සම්පූර්ණ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව සිහියෙන් හුස්ම ගැනීම හා පිට කිරීම ගැන මා සිහියෙන් ඉන්නවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව වූ සමස්ත ක්‍රියාවලිය ගැන අවධානයෙන් ඉන්නකොට එය ටිකෙන් ටික සංසිඳන ආකාරය අත්විඳිමින් ආස්වාස ප්‍රාස්වාසයේ සිද්ධ කරනවා. පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ශරීරය හා සම්බන්ධ ක්‍රියාවලියක් බව මා දකිනවා. මේ ක්‍රියාවලියට හේතුනේ ශරීරය. ශරීරය නිර්මාණය වීමට හේතුනේ මම ගන්න ආහාර. මේ ජීවිතය තුළ ගන්න ආහාර සහ අතීතයෙන් මට ලැබුණු කර්ම, අවිද්‍යා, තෘෂ්ණා ආදී හේතුවල ප්‍රතිඵලයක් විදියට ලැබුණු මේ ශරීරය ආශ්‍රිතවයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි. අවිද්‍යා ආදී හේතු, ආහාර ආදී හේතුවල ප්‍රතිඵලයක් විදියට, හේතුඵල සිද්ධාන්තයක ප්‍රතිඵලයක් විදියටයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සිදු වෙන්නේ. ආහාරය නිසා හටගත්තු ශරීරයේ ප්‍රතිඵලයක් විදියට ආස්වාසය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. මේ හට ගැනීම නිරෝධයක් දකිමින්ම හුස්ම ඇතුළු වීම පිටවීම පිළිබඳවම සතිමත් බව දියුණු කරගන්නවා. හිත තැම්පත් වෙන්න මට ප්‍රීතියක් ලැබෙනවා. සිතේ සතුටක් ඇති වෙනවා. ඒ වගේම සැපයක් ලැබෙනවා. මෙන්න මේ ප්‍රීතිය සැපය මා භුක්ති විඳිමින් මේ නිරාමිස ප්‍රීතිය නිරාමිස සුඛය අනුභව කරමින් අත්විඳිමින් තව දුරටත් මා හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව සිහියෙන් ඉන්නවා. පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සුඛ පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ප්‍රීතිය සහ
සුවය අත්විඳිමින් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව මා තවදුරටත් සතිය සිහිය පවත්වා ගන්නවා. සිත තැම්පත් වෙන්න වෙන්න සංඥා වේදනා පිළිබඳව වේදනාව ගැන මට හොඳට අවබෝධයක් අවධානයක් ලැබෙනවා. චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ඒ චිත්ත සංඛාර නැත්තං සංඥා වේදනා දෙක ටිකෙන් ටික සංසිඳන ආකාරයත් මා දකිනවා අත්විඳිනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සිත තැම්පත් වෙන්න වෙන්න මගේ හිත ගැන හොඳ අවධානයක් සිහියක් මට ලැබෙනවා. ඒ සිත හොඳට හඳුනා ගනිමින් ආස්වාස ප්‍රස්වාසයේ සිදු කරනවා. චිත්ත පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. හිත තැම්පත් වෙන්න වෙන්න මට සතුට තව තවත් වර්ධනය වෙනවා. මගේ සතුට තව තවත් දියුණු වෙනවා. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. සිත එන්න එන්නම තැම්පත් වෙනවා, සංසිඳෙනවා. සමාදාං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. හිත ටිකෙන් ටික කෙලෙසුන්ගෙන් මිදෙන ආකාරය මා දකිනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. මේ සිත නාම රූප නිසා හටගත්තු දෙයක්, නාම රූප නිරෝධයෙන් නිරෝධ වන දෙයක් කියන සිත පිළිබඳව වූ හේතුඵල ධම මා තේරුම් ගන්නවා. සිත කියන්නේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතු ඇති කල්හි මේ මොහොතේ හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වන මානසික ස්වභාවයක්. ඒ සිතත් අනිත්‍යයි. මට ටිකෙන් ටික ප්‍රකට වෙනවා මගේ කය, වේදනා, සිත සහ සිතවිලි කියන මේ හැම දෙයක්ම හේතු ඇතිවීමෙන් හටගෙන නිරුද්ධ වන හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියන මේ යථාර්ථය මා අවබෝධ කරගන්නවා. මට වැටහෙනවා. මේ අනිත්‍යතාවය දකිමින්ම මම ආස්වාස ප්‍රස්වාසය සිහියෙන් කරනවා. අනිච්චානුපස්සේ විහෙරති අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති.
මට ටිකෙන් ටික ලෝකය ගැන නිරෝධයක් ඇතිවන්නේ. විරාගී බවක් ඇති වෙන්නේ. ඇස් කන් ආසාදී මේ ලෝකය ගැන, රූප ආදී අරමුණු ගැන විරාගී බවක්, නොයලීමක් මට හටගන්නේ. හිත තැම්පත් වෙන්න මේ ස්කන්ධ පංචක සහිත ලෝකයට, නැත්තම් ඇස ආදී ආයතන ලෝකයට, රූප ආදී අරමුණු ලෝකයට, නාම රූප විඥාන ලෝකයට මගේ තියෙන ඇලීම ටිකෙන් ටික අඩු වෙමින් විරාගී බවත් විඳිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. විරාගානුපස්සේ විහෙරති අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති. මට නිතරම පේන්නේ මේ සිත කය දෙකේ නිරෝධය. හැම මොහොතෙම හේතු නිසා හටගන්නා වූ මේ යථාර්ථයන් හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව මා දකිනවා. මට වැඩිපුරම පෙනෙන්නේ නිරෝධයන්තය. නිරෝධානුපස්සේ විහෙරති යස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ලෝකයේ තුලට තියෙන ඇලීම මා ටිකෙන් ටික අඩු කරගන්නවා. ලෝකෙන් ටිකෙන් ටික මිදෙමින් විමුක්තියටපත් වෙමින් මානසික සුවය මා කෙමෙන් දියුණු කරගන්නවා. මෙන්න මේ නොයලීම නැත්තම් මිදීම කෙලෙසුන්ගෙන් එන්නම දුරු වීමත් වෙනමින් ආස්වාස ප්‍රස්වාස මා කරනවා. පටිනිස්සග්ගානුපස්සේ විහෙරති අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. ලෝකය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකයක් මේ තියෙන්නේ. මේ සමස්ත ලෝකයම මගේ සිතින් නිර්මාණය කරපු ලෝකයක් මේ තියෙන්නේ. සිතින් නිර්මාණය කරගත්තු ලෝකයේ මා විසින් ඒ මොහොතට හටගන්න උපදවා ගන්න ලෝකයක් මේ තියෙන්නේ. ඒ ලෝකයේ අහොත්වා සම්බුතං හුත්වා නබවිසති. මේ ලෝකයේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. එවදු ලෝකයක් පරිහරණය කරන මා රූපාදී කිසිදු ස්කන්ධයක් කෙරෙහි, ඇසාදී කිසිදු ආයතනයක් කෙරෙහි, රූපාදී අරමුණු කෙරෙහි නොවැළෙනසේ, පිහිටා නොගන්නාසේ, අනිමිත්ත වශයෙන්, ශූන්‍ය වශයෙන්, අසාර වශයෙන්, හිස් ගමක් වශයෙන්, ශූන්‍ය වශයෙන් මේ සමස්ත ලෝකයම නුවණින් දකිමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. මගේ ඇස කන ආදී ආයතන වලින් ගොඩනගා ගන්න මේ ලෝකය අනිත්‍ය ලෝකයක් නේද? දුක්ඛ සහගත ලෝකයක් නේද? අනාත්ම සහගත වූවක් නේද කියලා මා හොඳට දකිමින් ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳව සිහිය හැකි හැම අවස්ථාවකදීම දියුණු කරන්නට මා උත්සාහ කරනවා. මගේ ආධ්‍යාත්මික දිවි මගෙහි දියුණුව සඳහාත්, චිත්ත පාරිශුද්ධිය සඳහාත්, මානසික සුවතාවය සඳහාත්, මා මෙලොවට ජනිත කරපු මගේ මෑණියන්ට පින් අනුමෝදන් වීම සඳහාත්, මගේ දයාබර දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා වීම සඳහාත් ජීවිතයේ ප්‍රධාන කමඨහනක් බවට මේ ආනාපාන සති භාවනාව මා පත් කරගන්නට අඛණ්ඩව උත්සාහ කරනවා.
සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පංසති සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පංසති සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පංසති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කුද්දක නිකායට අයිති ඉතිඋත්තක පාළි කියන ග්‍රන්ථයට අයිති බ්‍රාහ්මණ කියන සූත්‍රය. මේ බ්‍රාහ්මණ කියන සූත්‍රයෙන් භාගතුන් වහන්සේ පැහැදිලි කරන්නේ බ්‍රාහ්මණයෙක්ගේ ළඟ තියෙන ලක්ෂණ. සැබෑ ලෙසම කෙලෙස් ප්‍රහීන කරපු උත්තමයෙක්ගේ ළඟ තියෙන ලක්ෂණයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම ධර්මය ගැන අවධානය යොමු කරලා ධර්මයට ප්‍රමුඛත්වය දෙන්නටත් ආමිසයට නැත්තම් අසකන ආදී පංචායතනයන් පිනවන්නට දරන උත්සාහයට වඩා ධර්මයට ප්‍රමුඛත්වය දීලා කටයුතු කරන්න කියන එකයි මේ සූත්‍රයේ සමස්ත සාරාංශාර්ථය. සූත්‍රය ආරම්භ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහමස්මි භික්ඛවේ බ්‍රාහ්මනෝ යාච යෝගෝ සදා පයතපානි අන්තිම දේහ දරෝ අනුත්තරෝ බිසක්කෝ සල්ලකත්තෝ කියලා. මහණෙනි, මම බ්‍රාහ්මණයෙක් වෙමි. බ්‍රාහ්මණයෙක් කියන්නේ අර උපතින් තියෙන බ්‍රාහ්මණ කුලය නෙවෙයි බුදුහාඳුර මේ විස්තර කරන්නේ. බාහිත පාපෝ බ්‍රාහ්මණෝ කියන අර්ථයෙන් රාගාදී සියලු පාපයන් දුරු කරපු අර්ථයෙන් තමයි බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ බ්‍රාහ්මණයෙක් වශයෙන් හඳුන්වා දෙන්නේ. අහමස්මි භික්ඛවේ බ්‍රාහ්මනෝ, මහණෙනි මම බ්‍රාහ්මණයෙක්. යාච යෝගෝ, යම්කිසි කෙනෙක් ඉල්ලනවා නම් අන්නේ ඉල්ලන අයට දෙන්න සෝදානමින් ඉන්නේ. මොනෝ ඉල්ලන අයටද? සද්ධර්මයේ ඉල්ලන අයට. දහම් පිපාසාවෙන් ඉන්න ධර්ම ශ්‍රවණාබිලාසී අයට විමුක්තිය අපේක්ෂාවෙන් සසර මිදීමක් අපේක්ෂාවෙන් කටයුතු කරපු අයට දහම් නැවති මේ දානය දෙන්නට මා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. සදා පයතපානේ, නිරතුරුවම ඒ ධර්මයේ නැමැති දානය දෙන්නට දෑත සෝදාගෙන ඉන්නේ. අන්තිම දේහ දරෝ, මම මේ සසර ගමනෙහි අන්තිම ශරීරය දරාගෙන ඉන්නේ. අවසාන ශරීරය මේ පරිහරණය කරන්නේ. අනුත්තරෝ, ලෝකයේ කිසිවෙකුට දෙවෙනි කෙනෙක් වෙන කෙනෙක් නෙවෙයි, උතුම්ම පුද්ගලයා. බිසක්කෝ, දක්ෂ වෛද්‍යවරයෙක්. සල්ලකත්තෝ, සාමාන්‍ය වෛද්‍යවරයෙක් නෙවෙයි, උන්වහන්සේ සල්ලි වෛද්‍යවරයෙක්. සර්ජරි කරන කෙනෙක්. මොකක් සඳහාද? කායික රෝග වලට නෙවෙයි, උන්වහන්සේ මානසික රෝග වලට. මේ සද්ධර්මයේ සලකන්නේ දහම් ඔසුවක් ලෙස අපේ හිතේ තියෙන රාග ආදී අකුසල දහම් දුරු කරන, ලෝභ ආදී මානසික රෝග, තෘෂ්ණා දෘෂ්ටිමාන ආදී මානසික ව්‍යාධීන් දුරු කරන ධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ සල්ලකත්තෝ කියලා කියනවා සල්ලි වෛද්‍යවරයෙක්, බිසක්කෝ කියලා කියනවා වෛද්‍යවරයෙක්. මේ ධර්මයට සලකන්නේ ඖෂධයක් විදියට ධම්මෝෂධ සමන්නත්ති ඒවම් පිවත බික්ඛෝ කියලා දේශනා කරන්නේ මේකයි. මහණෙනි, ධර්මය හා සමාන ඔසුවක් නැහැ. ඒ ඔසුව පානය කරන්න කියලා උන්වහන්සේ ඊටාම කරුණාවෙන් ලෝකයාට සඳහන් කරනවා. අන්න එවැනි ලක්ෂණ වලින් යුක්ත
මේ ධර්මයේ උන්වහන්සේ විශේෂයෙන් අවධාරණ යොමු කරනවා. බුදුහාඳුර දේශනා කරනවා තස්ස මේ තුම් මේ පුත්තා මගේ පුත්‍ර වූ ඔබ මේ ශ්‍රාවකයන්ට මේ කියන්නේ පුත්‍රයන් කියලා දරුවන් කියලා. ඕරසා මොකතෝ ජාතා ධම්මදා ධම්ම නිම්මිතා ධම්මදායාදා. අර ඉහලින් සඳහන් කළ ධර්මයේ දෙන අයට දානපතියෙක් වෙච්ච, වෛද්‍යවරයෙක් වෙච්ච, ශල්‍ය වෛද්‍යවරයෙක් වෙච්ච අන්තිම සිරුරු දරන්නා වූ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එවැනි ලක්ෂණයන් යුක්ත මාගේ පුත්‍ර වූ නුඹලා කොයි වගේ අයද? ඕරසා කියලා කියනවා. මගේ උරයෙන් නැත්තම් හදවතින් උපන් අය. නැත්තම් දෙතනෙන් කිරි දීලා සිරුරෙන් රුධිරය දීලා වර්ධනය කරපු අය වගේ. කුසෙන් බිහි කරපු අය වගේ. බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදය, උන්වහන්සේගෙන් ලැබිච්ච මව්කිරි, රුධිරය, පෝෂණය තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට කියනවා ඖරස පුත්‍රයන් වහන්සේලා කියලා. උන්වහන්සේගෙන් ජීවය ලැබිච්ච අය. උන්වහන්සේගෙන් තමයි අපට ධර්මය ලැබුණේ. මහා ප්‍රජාපති ගෝතමී එදා සඳහන් කරනවා මගේ දෙතනින් මා ඔබට කිරි දීලා පෝෂණය කළා ඔබේ ශරීරය. ඔබ මට මේ සද්ධර්මයේ නැමැති අමා කිරි දීලා මාව පෝෂණය කරා කියලා සඳහන් කරන්නේත් මෙන්න මේ ඖරස පුත්‍ර කියන පුත්තා ඕරසා කියන අර්ථයෙන්මයි. ඒ විතරක් නෙවෙයි මුකතෝ ජාතා. අපි ශ්‍රාවකයන් විදියට අපි බුදුරජාණන් වහන්සේගේ මුඛයෙන් බිහි වෙච්ච අය. මුඛය කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු ධර්මයෙන් බිහි වෙච්ච අය අපි ශ්‍රාවකයන් කියලා කියන්නේ. අපි මේ ශ්‍රවණය කරන හැම දහම් පදයක්ම නික්මුණේ බුදුරජාණන් වහන්සේගේ හදවතේ ජනිත වෙලා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පහස ලබලා ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච සද්ධර්මයයි අප මේ ශ්‍රවණය කරන්නේ. අන්න ඒ නිසාම තමයි භාගතුන් වහන්සේගේ සෙසු පරිහරණය කරපු දේවල්ටත් වඩා උන්වහන්සේගේ ශරීරයේ අනිත් කොටස් වලටත් වඩා බෞද්ධ ලෝකයා විශේෂයෙන්ම දන්ත ධාතුන් වහන්සේට ගරු කරන්නේ, පූජා සම්මාන සිදු කරන්නේ, බුදු පූජාවන් සිදු කරන්නේ. මුකතෝ ජාතා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් බිහි වෙච්ච, නිර්මාණය වෙච්ච, පිට වෙච්ච ඒ සද්ධර්මයෙන් මෙලව ශ්‍රාවකත්වයේ ජනිත කරගත්තු ශ්‍රාවකයන් තමයි ඔබත් මාත් කියලා කියන්නේ. මේකට කියනවා මුකතෝ ජාතා කියලා. මුඛයෙන් බිහි වෙච්ච අය. නැත්තම් ධර්මයෙන් නිර්මාණය වෙච්ච පුද්ගලයෝ අපි. ධම්මජා කියනවා. ධර්මයෙන් හටගත්තු අය, සද්ධර්මයෙන් හටගත්තු අය අපි. අපේ මෙලව ජීවිතයේ මවගේ භෞතික ශරීරයෙන් බිහි වුණත් බුද්ධ ශ්‍රාවකෙක් වෙනකොට ඒ තැනැත්තා ඉපදෙන්නේ ධර්මයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් ජීවය ලැබපු සත්වයන් විදිහටයි සැලකන්නේ බුද්ධ ශ්‍රාවකයන්. ධම්ම නිම්මිතා ධර්මයෙන් නිර්මාණය කරපු අය, ධම්ම දායාදා ධර්මයේ දායාද කොට ඇති අය අපි, නෝ ආමිස දායාදා. බුදුහාමුදුරු දේශනා කරන අපට ධර්ම දායාද වෙන්න, ආමිස දායාද වෙන්න වෙපා කියලා. මේ කාරණේම තමයි භාගතුන් වහන්සේ ධම්ම දායාද සූත්‍රයේ දේශනා කරන්නේ. ධම්ම දායාදා භික්ඛවේ භවත මා ආමිස දායාදා කියලා සඳහන් කරනවා. මහණෙනි ඔබ ධර්මයේ දායාද කොට ඇති පිරිසක් වෙන්න, ආමිස දායාද කොට ඇති පිරිසක් වෙන්න එපා කියලා. පින්වතුනි මේ සූත්‍රය ඒකාතකින් ධර්මය ගැනයි විස්තර කරන්නේ. අනිත් අතින් ආමිස සහ ධම්ම කියන පද දෙක විස්තර කරනවා. ආමිසය කියන්නේ බඩු භාණ්ඩ වලට කීර්තියට ප්‍රශංසාවට තියෙන ආසාව. විශේෂයෙන් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රිය පහ පිනවන්න දරන උත්සාහය. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රසය, ශරීරයට පහස කියන මෙන්න මේ පංච ආයතන වලට ලක්වන රූපාදී අරමුණු ගැන ආස්වාදයෙන් ඉන්නට දරන උත්සාහය. මේ උත්සාහය නිසා තමයි ලෝකයේ බොහෝ දෙනා බඩු භාණ්ඩ රැස් කරගන්නේ.
ඒ වගේම රූප, ශබ්ද ආදියට ආසා කරන්නේ. කීර්තිය පස්සේ යන්නේ. මේක ලෝකයට යම්කිසි ප්‍රමාණයකට අවශ්‍යයි. නමුත් මේ සඳහා අපි පූර්ණ විශ්වාසය තියලා අපි හිටියොතින් අවසානයේ අපේ ජීවිත දුකෙන්, කඳුලෙන් තමයි අපට කෙලවර කරන්න වෙන්නේ. අනේ නිසා බුදුහාඳුර අපට නිතර දේශනා කරන්නේ මා ආමිස දායාදා. මේ ආමිසයන්ට දායාද හිමිකරුවෙක් වෙන්න එපා. ධම්ම දායාදා. ධර්මයට දායාද කොට ඇති පිරිසක් වෙන්න. මේ මනසට ලැබෙන ආහාර ගැනයි සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ. කුසට ලැබෙන ආහාර, ඇහැට ලැබෙන ආහාර ගැන නෙවෙයි උන්වහන්සේ අපට විශ්වාසය තියන කියලා කියන්නේ. මනසට ලැබෙන ආහාර කුසලය ගැනයි, ධර්මය ගැනයි විශ්වාසය තියලා කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් විශේෂයෙන් පැහැදිලි කරන්නේ. පින්නතුනි, මේ ලෝකයේ කොටස් දෙකකට ගමන් කරනවා. එකක් ආමිෂය නැත්තම් බඩු භාණ්ඩ ආදියට ආසා කරලා මිනිස්සු සංසාර චක්‍රය තුල ගමන් කරනවා. ඒ ගමන් කරන ගමනේදී කිසියම් ආස්වාදයක් ලැබෙනවා. නමුත් ඒ ආස්වාදය අල්ප ආස්වාදයි, බහු ආදීනවයි. ආස්වාදයේ ටිකයි, ආදීනව වැඩි. අනේ නිසා තමයි මිනිස්සු කල්ගත වෙන්න ඕන් බලාපොරොත්තු වෙන ලෝකයේ කඩා බිඳ වැටෙනකොට, බලාපොරොත්තු සුන් වෙනකොට මිනිස්සු දුකටපත් වෙන්නේ. තමන් ළඟින්ම ආශ්‍රය කරපු දෙමව්පියන් ටිකෙන් ටික වියපත් වෙලා වෙන් වෙනවා. තමන් ළඟින්ම ආශ්‍රය කරපු සහෝදර සහෝදරියන් වියපත් වෙලා ඉවත් වෙලා යනවා. තමන් ඇසුරු කරපු දරුවන්, ඥාතීන්, ස්වාමි භාර්යාවන් ආදී ටික ටික වියපත් වෙනවා, වයසට යනවා. ඒ වගේම තමන්ගේ ශරීරයත් ලස්සනට තිමිච්ච ශරීරය ටිකෙන් ටික වෙනස් වෙනවා. දිගට තිමිච්ච කොණ්ඩය, ගණට තිමිච්ච කොණ්ඩය ටිකෙන් ටික හැලිලා යනවා. හැම රැලි වැටෙනවා. ඇස් නොපෙනී යනවා. මෙන්න මෙවැනි ලෝකෙට පින්නතුනේ යම්කිසි කෙනෙක් මේ භෞතික දේ ගැන උපරිම විශ්වාසය තියලා කටයුතු කළා නම් එතනත් අවසානයේ දුකෙන් තමයි කෙලවර වෙන්නේ. ඒක වළක්වන්න බෑ. අවසාන ජීවිතය උන් අතෘප්තිකර ජීවිතයක් ගත කරන්නේ. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට නිතර දේශනා කළේ අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණාන අඤ්ඤ සරණා, ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. මහණෙනි, ඔබ තමන්ගේ සිත පිළිසරණ කරගෙන ඉන්න, දෙවියනක් කරගෙන ඉන්න, පහනක් කරගෙන ඉන්න. ඒ වගේම ශ්‍රී සද්ධර්මය දෙවියනක් පහනක් කරගෙන ඉන්න. වෙනත් කිසිම දෙයක් අවසාන බලාපොරොත්තුව පිළිසරණ කරගෙන ඉන්න එපා. එහෙම හිටියොත් අපි අවසානයේ දුකටපත් වෙනවා. අපි සාමාන්‍ය දෛනිකව හම්බෙන යහළු මිත්‍රාදීන් විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සංඝරත්නය හරි අපි භෞතික වශයෙන් හිතාගෙන ඉන්නවා නම් අවසාන බලාපොරොත්තුව ඔස්සේ එතෙන්දී පින්නතුනි ඒකත් අපට අවසානයේ කලකිරීම සඳහා හේතු වෙනවා. ඒ දේත් අපට වෙන් වෙලන්න සිද්ධ වෙන බවට සිහිපත් වෙනවා. අන්න එතෙන්දී ඒ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම පිහිට කරගෙන තමන් දක්ෂ වෙන්නට ඕන මේ ධර්මයේ උපරිම විශ්වාසය තියලා දහම් කැඩපතක් කරගෙන තමන්ගේ ජීවිතේ ධර්මයත් එක්ක එකට ජීවත් වෙන උත්සාහ කරෝතින් අන්න ඒක තමයි සැබෑ සැනසීම බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලනකොට උන්වහන්සේ දේශනා කරපු ධර්ම ඒකාතකින් මෙලව ජීවිතය සඵල කරගන්න හේතු වන ධමයක්. අනිත් අතින් පරලෝක ජීවිතයේ සුගතිගාමී වෙන හේතු වන ධමයක්. තවත් පැත්තකින් නිර්වාණ අවබෝධය සඳහා හිතේ තියෙන කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කිරීම සඳහා දේශනා කරපු ධමයක්. පළමුවෙන්ම බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද මෙලව ජීවිතය සාර්ථක වන්නේ කියලා. උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මෙන්න මේ කරුණු හතරෙන් අපි පෝෂණය වෙන්නට ඕන. මහන්සියෙන් අධ්‍යාපනය ලැබලා දැහැමිව ධනෙ උපයා ගන්නට ඕන. ඒ උපයන ධනය රැක ගන්නට ඕන. යහපත් කලණ මිතුරන්ගේ ආශ්‍රය ඇති කර ගන්නට ඕන. තමන් ලැබපු ආදායමට අනුරූපව වියදම් කරන්නට ඕන. එදා දීඝඥානකෝලිය ව්‍යංගපජ්ජට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කරුණු හතර උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියන මේ කරුණු හතර කෙනෙක්ගේ මෙලොව ජීවිතය සාර්ථක වෙන හේතු වෙනවා කියලා. එතනින් ආරම්භ කරන මේ දහම් මඟ ටිකෙන් ටික අපට කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මය ලැබෙනකොට අපි තවත් ඉදිරියට යනවා. අපේ මානසික සුවය සඳහා අපි ඉදිරියට යනවා. ටික ටික කම්පල විශ්වාසයෙන් අපේ හිත මුල් වෙලා කරන යහපත් අයහපත් දේවල් වලට
අපේ මානසික ස්වභාවය අනුව සැප දුක් විපාක ලැබෙනවා කියන අවබෝධය අපට ලැබෙනවා. මේ අවබෝධය ලැබෙන ටිකෙන් ටික අපි සම්පපාපස් අකරණම් කියපු විදිහට හැකිතාක් දුරට අකුසලෙන් දුර වෙන උත්සාහ කරනවා. කුසල සුප සම්පදා දාන සීල භාවනා කියන මේ ලෞකික කුසල් කරන්න අපි උත්සාහ ගන්නවා. ඊට විශේෂයෙන්ම සුගතිගාමී වීමේ මාර්ගය ලෙස කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, පඤ්ඤා කියලා. මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා කියන කරුණු පහ අපේට සසර ගමනේදී දුගතිගාමී නොවෙන්න හේතු වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි තියෙන ගෞරවය, විශ්වාසය, ශ්‍රද්ධාව පැහැදීම, කායික වාචික සංවරය, ධර්මඥානය, පරිත්‍යාගශීලීත්වය සහ නුවණින් කාලය ගත කිරීම. බුදුරජාණන් වහන්සේ ස්වර්ගගාමී මාර්ගය දේශනා කරපු බොහෝ සූත්‍රවලදී විශේෂයෙන් මහා නාම ශාක්‍ය වැනි පුද්ගලයන් දේශනා කරපු අනුශාසනා රසක මේ කරුණ පහ අවධාරණය කළ තියෙනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ කරුණු. මේ කරුණු සම්පූර්ණ කිරීමෙන් පින්නතුනි හුදෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි. මේ ජීවිතේම තමන්ගේ සතුට වැඩි වෙනවා. සාමාන්‍ය ධර්මයේ දන්නේ නැති කෙනා බඩු භාණ්ඩ වලට, දේපල වලට, පුද්ගලයන්ට නැත්තම් තමන් කරන රැකියාව මේ වගේ දේවල්ට ආසාව තියාගෙන ඉඳලා ඔවුන් ඒව වෙනස් වෙනකොට අප්‍රමාණ දුකට, සංවේගයට, සංతాපයටපත් වෙනවා. එවැනි ලෝකයක අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රාවක සංඝ රත්නය ඇසුරු කරන සදහවත් අය විදියට අපි පේනොතින අර භෞතික දේවල්ට වඩා ඉහළ ඉලක්කයක් අපේ ජීවිතවල තියෙනට ඕන. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නිතර සිහිපත් කරලා අන්නේ තෙරුවන දිනකට සිහිපත් වෙන වාරය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. අපි රකින සීලය, කායික වාචික සංවරය, විශේෂයෙන් අපේ නිත්‍ය සීල වෙන පංච සීලය ගැන අපි උපරිම විශ්වාසය තියලා මේ පංච සීලයෙන් සිල්වන්ත වෙච්ච පිරිසුදු ජීවිතයක් අපි ගත කරන්නට ඕන. ටිකෙන් ටික ධර්මඥානෙ දිනු කරගන්නට ඕන. මේ දුකේ හට ගැනීම නිරෝධය, මෙලොව පරලොව සත්‍යයන් ලෝකීය පිළිබඳව අවබෝධය ධර්මයේ හරහා අපි පුළුවන් තරම් දැනගන්නට ඕන. සෘතවත් බව දිනු කරගන්නට ඕන. ත්‍යාගවන්ත භාවය නිතර තමන් මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට සදා පයත පානී කියපු විදිහට නිතර දෑත පිරිසුදු කරගෙන ඉන්නට ඕන කෙනෙකුට දෙයක් දෙන්න බලාගෙන. ධර්මයේ දන්නේ නැති ලෝකයා නිතර අනිත්‍යයෙන් යමක් ගන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ කොච්චර ගත්තත් පින්නොතනි තෘප්තිමත් වෙන්නේ නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. යමක් ලබාගෙන විදින සැපේ බොහොම ටිකයි පින්නතුනි. පීති මුදාරං වින්දති දාතා කියන්නේ දෙන තැනැත්තා උදාර වූ සතුටක් විඳිනවා. යමක් රැස් කරගෙන විඳින සතුටට වඩා ලෝකයේ කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යමක් දීලා ලබන සතුට උදාර වූ සතුටක්, ධර්මානුකූල ප්‍රීතියක්, නිරාමිස ප්‍රීතියක් විදියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඒ නිසා ත්‍යාගවන්ත භාවයෙන් ජීවිතය ලස්සන කරගන්න. මේක මංගල කාරණයක්. දානය මංගල කාරණයක් විදිහට සඳහන් කරන්නේ ඒකයි. හිතේ සතුට දිනු වෙන කාරණයක් විදිහට දක්වනවා. ඊළඟ ප්‍රඥාව නුවණින් වාසය කිරීම, කර්මය ගැන, ලෝකය ගැන, හේතුඵල ධර්ම ගැන අවබෝධය ටිකෙන් ටික අපි දිනු කරගන්නට ඕන. මෙන්න මේවා පින්නතුන අපේ ජීවිතයේ සතුට වැඩෙන කාරණා. මේ ශ්‍රද්ධාදී කරුණු පහ අපේ ජීවිතයෙන් වැඩිපුර අපි දිනපතා සිදු කරනවා නම් ඒ කියන්නේ අපි දිනෙන් දින සතුට වැඩි වෙන ගමන් මාර්ගයකයි ඉන්නේ. සාමාන්‍ය ලෝකයා කොයිතරම්නම් ධනෙ තිබුණත්, කොයිතරම් ඥාතින් හිටියත්, කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් ලබා තිබුණත් ඔවුන් දිනපතාම ගමන් කරන්නේ සතුට අඩු වෙන ගමන් මාර්ගයක. ඇයි ඒකට හේතුව? ඔවුන් භෞතික ලෝකය ගැනයි, මේ කැඩෙන බිඳෙන ලෝකය ගැන අවසාන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබත් ඒ මාර්ගයේ නම් ඉන්නේ. ඔබ දිනෙන් දින සතුට අඩු වෙන මාර්ගයක යන කෙනෙක් කියන එක අවංකව තේරුම් ගන්න. ඔබට දවසට වැඩිපුර හිතෙන්නේ ඔබේ ඥාතියෙක් ගැන නම්, දේපල ගැන නම්, රැකියාව ගැන නම්, උපාධි සහතිකය ගැන නම්. මේකෙන් කියන්නේ දිනෙන් දින සතුට අඩු වෙන මාර්ගයකයි ඉන්නේ. යම්කිසි කෙනෙකුට දිනට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් නම්, ගත කරන සිල්වන්ත ජීවිතය නම්, ධර්ම කරුණ නම් මතක් වෙන්නේ, දන් දීම නම් නිතර සිහිපත් වෙන්නේ,
අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕන කියන හැඟීම නම් නිතර මතක් වෙන්නේ. මංගල සූත්‍රයෙන් කරුණු නම් දිනට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ. ගැඹුරු ධර්ම කාරණා නුවණින් මෙනෙහි කිරීමක් නම් දිනපතාම වෙන්නේ. ඔබ ගැන සතුටටපත් වෙන්න. ඔබ දිනෙන් දින සතුට වැඩි වෙන මාර්ගයක ඉන්නේ. අන්නේ මාර්ගයක ඉන්න කෙනා දන්නවා ඥාතින් වියෝ වෙන බව දන්නවා. සබ්බේ පියේහි මනාපේහි නානා භවෝ විනා භවෝ අබින්නන් පච්ච වේකිතබ්බන් කියපු විදිහට සියලු ප්‍රියමනාප දේවල් වලින් තමට වෙන් වෙන බව කලින්ම ඔහු දැනගෙන ඉන්නේ. ඔහු ජරා ධම්මෝ මෙහි ජරණ අනතීතෝති අබින්නන් පච්ච වේකිතබ්බම් මහලු වෙන කෙනෙක් බව දන්නවා. මේ ශරීරයේ හැමදාම තරුණව තියෙන දෙයක් නෙවෙයි. මේක ටිකෙන් ටික දුර්වර්ණ වෙනවා, වියපත් වෙනවා. මේ තියෙන ලස්සන කොණ්ඩේ ටිකෙන් ටික සුදු පාට වෙනවා. මේ කොණ්ඩේ තියෙන කොණ්ඩ ගස් හැමදාම එක වගේ නෑ, මේව ටිකෙන් ටික හැලෙනවා. අන්න එවැනි ලෝකයක මේ දේවල් තියෙන කාලෙම ඔහු පින්කම් කරගන්නවා. එක්කෙනෙක් ඇතැම් විට කොණ්ඩේ වැඩි කියලා ලස්සනයි කියලා සතුටෙන් ඉන්නවා. මාන්නෙන් ඉන්නවා. ඒ වගේම ධර්මයට නැඹුරු වෙච්ච කෙනෙක් ඇතැම් විට ඒ කොණ්ඩේම කලින් කල කපලා දන් දෙනවා. කොණ්ඩේ ගිහිපු අයට පිළිසරණක් වෙන්න අනිත් අය කෙරෙහි මෛත්‍රියෙන්. මේක තමයි ධර්මය කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ தත්යන් අපි තේරුම් ගත්තොත් ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අබින්නන් පච්ච වේකිතබ්බම් මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නන් පච්ච වේකිතබ්බම් මහලු වෙනවා වගේම ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රිය විප්‍රයෝගය වෙනවා. පින්නතුනි මේවා අපි කලින්ම හිතලා තියන්නට ඕන. මේ දෙයක් වුණාට පස්සේ අනේ මම තුන් හිතකින්වත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. එහෙම කියන්න හොඳ නෑ. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ කරුණු කලින්ම මෙනෙහි කරලා තියන්න. මේවා පින්නතුනේ අපි කලින් සිහිපත් කරලා තිබුණොතින් ඊට කලින් අපේ හිත අපි සකස් කරගෙන තියෙන්නේ. එවැනි තත්ත්වයකටපත් වුණාට පස්සේ අපි දන්නවා මේ කලින්ම මෙනෙහි කරපු දෙයක් තමයි මේ එන්නේ. ඒ දේ ආවට නෙමෙයි පුදුම වෙන්නේ. ඒ අනතුර ඒ කාරණය Tamanට එළඹෙන්න ප්‍රමාද වුණොත් තමයි බලන්නේ. ඇයි තාම ප්‍රමාද කියලා. මහලු වෙන්න තාම ප්‍රමාද වුණේ ඇයි කියලායි බලන්නේ. මහලු වුණු එකට දුක් වෙනව නෙවෙයි. ඒ තැනත්තා බලන්නේ තාම ලෙඩක් නාපු එකයි පුදුමේ. ලෙඩ වුණාට පස්සේ පුදුම වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ දුක් වෙනව පුදුම වෙනව නෙවෙයි. අවුරුදු 30ක 40ක 50ක 60ක කෙනෙක් මිය ගිහපු වෙලාවේදී විස්මයටපත් වෙනවනේ. ඔහු බලන්නේ මේ අවුරුදු 30ක් 40ක් පුදුමයි ජීවත් වුණේ කියලා. යම් කිසි කෙනෙක් මව් කුසේදී මැරෙනවා, ඉපදෙනකොට මැරෙනවා. අවුරුද්දෙන් දෙකෙන් 10න් 20න් මැරෙන ලෝකෙහි අනේ බලන්න මේ තැනත්තා තාම අවුරුදු 30ක් ජීවත් වෙන කොච්චර පිනක්ද, කොච්චර පුදුමයක්ද කියලා ඔහු බලනවා. අවුරුදු 50න් කෙනෙක් මිය යනවා. අනේ අඩු වයසෙන් මැරුණා කියලා අඬනව නෙවෙයි. ඔහු පුදුම වෙනවා මේ අවුරුදු 50ක් මෙච්චර ජීවත් වෙච්ච එක පුදුමයක් කියලා. මේක තමයි පින්නතුනි ධර්මයෙන් ඇතිවන අපේ ආකල්පමය පරිවර්තනය. මේ පරිවර්තනයක් අපේ නොවෙනව නම් අපි ඇත්තටම දහම ඇහුවට දහම ගැන හිතලා නැහැ. ධර්ම මානසිකාරයක් අපි කළා නැහැ. අපේ අහපු දහම් නිකරුණේ අනිත් පැත්තට ගලා ගිහිල්ලා තියෙන්නේ. අන්න එහෙම නොවන්නට මේ අහන දහම් හදවතේ දරාගෙන නිතර මෙනෙහි කරන්නට ඕන. මේකටයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. මේකටයි චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ. එතකොට පරලෝක ගැන විශ්වාසයෙන් පරලෝක සුගතිගාමි වෙන්න කටයුතු කරන විතරක් නෙවෙයි, ඒ සඳහා කටයුතු කරන පුරණ මේ ප්‍රතිපදාවන් ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ කරුණෝ පරලෝක සුගතියට කලින් මෙලොව ජීවිතයම ලස්සන කරන්න, සතුට දිනු කරන්න, දුකෙන් නිදහස් වෙන හේතුවක් වෙනවා. මේ ගමන මඟ තවත් විසිතුරු වෙන්නට හෝ කල්යාණ මිත්‍රයන්ට සමීප වෙමින් ධර්මයේ ඊටාම ගැඹුරු කාරණා හු ශ්‍රවණය කරනවා. අන්න එහෙම ශ්‍රවණය කරනකොට ඔහු දකිනවා දුක ඇති වෙන්නේ කොහොමද කියලා. යම්කිසි අවස්ථාවක අපේ හිතේ දුකක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක සංතාපය ඇති වෙන්නේ බාලයටයි, අඥානයන්ටයි. කිසිදාක නුවණැති ප්‍රඥාවන්ත කෙනාට දුකක් සංතාපයක් හටගන්නේ නැහැ කියලා. එහෙනම් මොකද්ද තියෙන අඥානකම? මුලාව, නොදැනීම. අපිට ඇසට පේන රූපය, කනට ඇහෙන ශබ්දය අපි හිතාගෙන ඉනවා නම් මේ අවස්ථාවේ පේන රූපයයි මේ වෙලාවේ තියෙන ලෝකයයි මා මේ අත්විඳින කියලා හිතනවා නම් මෙන්න මේකයි මෝඩකම, අඥානකම කියලා කියන්නේ. මේ තුලින්නකම් අපි බාහිරින් දුක් වේදනවා. බාහිර මතයි අපි ඇපිලින්නේ. එහෙනම් ප්‍රඥාවන්ත භාවය කියන්නේ මොකද්ද? නුවණින් වාසය කරනවා කියන්නේ මොකද්ද? දුකෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට,
දිවට රසයක්, ශරීරයට පහසක් දැනෙනකොටම අපි දක්ෂ වෙන්නට ඕන මේ හඳුනා ගන්න මේ අත්දැකීම හඳුනාගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මේ මනසිනු තේරුම් ගන්න මේ මනසත් හේතු නිසා හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන යථාර්ථයක් කියලා දකින්න දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ යථාර්ථය දකින්න පමණට පිනතුනේ අපි ලෝකෙන් ටිකෙන් ටික නිදහස් වෙනවා. අපි මහා බරකින් නිදහස් වෙනවා. බාහිර කියන්නේ මෙන්න මේ බාහිර ලෝකයේ ගන්න එකයි බර කියලා කියන්නේ. බාරහාර කියන්නේ මේ බර කර තියාගෙන යන අපට. අපි මේ බහා බරක් තියාගෙන යන්නේ. බාරාදානං දුක්ඛං ලෝකේ මේ බර ඔසවාගෙන යෑම බර ගැනීම මහා දුකක්. බාර නිකේපනං සුඛං මේ බර බිමින් තියෙන එක තමයි සැපත සැනසීම සහනය වෙන්නේ. මොකද්ද බර බිමින් තියෙනවා කියලා කියන්නේ? අපේ ඇස් කන ආදී ඉන්ද්‍රියට ලක්වන රූප ආදී අරමුණු නිරුද්ධ වෙච්ච ලෝකයක තමන් ඉන්නේ කියලා නුවණින් දකින අවස්ථාව. මේ දකින අවස්ථාවේදී අපට ඕනම දෙයක් අතීත අත්දැකීමක් සිහිපත් කරන්න පුළුවන්. නමුත් සිහි කරනකොටම තමා සිහිය නුවණින් ඉන්න නිසා තමන් දන්නවා තමන්ගේම මනසයි මේ සිහි කරන්නේ. මනසින් සිහි කරන මේ අවස්ථාවේදී ඒ අතීත රූපේ ඉතුරු නැතුවම ලෝකේ නිරුද්ධ වෙලා තියෙන්නේ. මේ යථාර්ථයේ තේරුම් ගන්න මනසත් ධර්මාලම්බන ඔස්සේ මේ මනෝවිඤ්ඤාණයේ අවස්ථාවක්. මේකත් හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් මෙතනම නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දකිනවා. මෙන්න මේක තමයි ධර්ම දායාදය කියලා කියන්නේ. මෙන්න මේක කිසියම් කෙනෙක් දායාද කරගෙන ඉනවා නම් මේ අවබෝධය අන්න ඒ තැනැත්තා තමයි සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා කියන්නේ. උන්වහන්සේගේ ලෙයින් උපන් උන්වහන්සේගේ හදවතින් ජනිත වෙච්ච මුඛයෙන් ලෝකෙට බිහි වෙච්ච ධර්මයෙන් හටගත්තු ධර්මයේ නිර්මාණයක් වෙච්ච පුද්ගලයෙක් කියලා කියන්නේ. ධර්මයේ හිමිකරුවෙක් කියලා කියන්නේ. මෙන්න මේ අවබෝධයෙන් වාසය කරන කෙනා. අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන කරුණු දෙක බැගින් කරුණු හතරක් විස්තර කරනවා. මුලින්ම දේශනා කරනවා ද්වේමානි භික්ඛවේ දානානි ආමිස දානංච ධම්ම දානංච. මහණෙනි ලෝකයේ දානයන් දෙකක් තියෙනවා. එකක් තමයි ආමිස දානය, අනිත් එක ධර්ම දානය. ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ඒතදග්ගම් භික්ඛවේ ඉමේසං ද්වින්නං දානානං යදිදම් ධම්ම දානම්. මහණෙනි මේ ආමිස දාන, ධර්ම දාන කියන මේ කරුණු දෙකෙන් ධර්ම දානය වටින්නේ. අපි දන් දෙනවා. නොඑක් විදිහේ බඩමුට්ටු දන් දෙනවා. ඒවා ආමිස දාන. කෙනෙකුට ආහාරයක් දුන්නත් අන්නදෝ බලදෝ හෝති. ආහාරයක් දීම බලය දීම වෙනවා. ඒව පින්කම් තමයි. ඒව කුසල් සිද්ධ වෙනවා. ඒකෙන් යහපතක් වෙනවා, හිතේ පාරිශුද්ධියක් වෙනවා. ආහාරය දීම බලය දීමක් වෙනවා. වන්නදෝ හෝති වත්තදෝ. වස්ත්‍රයක් ඇඳුමක් දෙනවා නම් වර්ණය දුන්න වගේ. දීපදෝ හෝති චක්කුදෝ. යම් කිසි කෙනෙකුට ආලෝකයක් දෙනවා නම්, පහනක් දෙනවා නම්, විදුලි එළියක් දෙනවා නම් ඒක ඇස් දෙක දීමක් වගේ. යාන දෝසුකදෝ හෝති. ගමන් පහසුවට හේතු වන යමක් දෙනවා නම් ඒක සැපිය දුන්නා වගේ වෙනවා. සෝච සබ්බදදෝ හෝති යෝ දදාති උපස්සයන්. යම් කිසි කෙනෙකුට නිවසක් දෙනවා නම් සියල්ලම දුන්නා වගේ. මේ සියල්ලක්ම භෞතික දේවල්. මේකෙන් පිනස් සිද්ධ වෙනවා. නමුත් මේ ආමිස දාන වලින් උපරිම ලෙස සිද්ධ වෙන්නේ මේ ජීවත් වෙන කාලෙට විතරයි උපකාරයක් වෙන්නේ. අනේ නිසා ඊට වඩා ඒ ජීවිතයත් ඒ ආමිස දානයටත් වඩා ඉහළ දෙයක් විදියට අබේ දානය සඳහන් කළා. ජීවිත දානය දීම, විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම, අබයන් දේති, අවේරන් දේති, අභ්‍යාපජ්ජන් දේති කියලා සඳහන් කළා. යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම් ඒ කෙනා නිර්භය භාවයේ අබේ දානය දෙන කෙනෙක් වෙනවා. අවෛරී බව ලෝකෙට දෙන කෙනෙක් වෙනවා. නිදුක් බව ලෝකෙට දෙන කෙනෙක් වෙනවා කියලා සඳහන් කරා. පංචශීල ආරක්ෂා කිරීම. ඒ අබේ දානයටත් වඩා බුදුහාමුදුරුවෝ අගය කරන්නේ ධම්ම දාන කියන කාරණය. සබ්බ දානං ධම්ම දානං දිනාති කියන්නේ මේකයි. සීල දානයන් අතුරින් ධර්ම දානය උතුම් කියන්නේ මේකයි. කුසල දෙන ආහාරය දින කිහිපයකට හේතු වෙන්නේ. ගතට ලබා දෙන වත, ඇඳුම
අවුරුද්දක් දෙකක් ප්‍රයෝජනවත් වෙයි. හිසට ලබා දෙන වහල වැඩි වුණොත් මරණය දක්වා විතරයි. මරණයෙන් පස්සේ කිසිම දෙයක් උපකාරවත් වෙන්නේ නැහැ. එහෙනම් ඊටත් වඩා පිහිට වෙන දෙයක් සඳහන් කරනවා. අමතං දදෝච සෝහෝති යෝ ධම්ම මනුසාසති. යම් කිසි කෙනෙක් ධර්මයේ දෙනවා නම් ඔහු අමෘතය දෙන කෙනෙක් කියලා. ඒ නිසායි සියලු දානයන් අතුරින් ධර්ම දානෙ උතුම් කියලා දේශනා කළේ. අතීතයේ පටන් ලෝකෙ හිටිය අය මේ ධර්ම දානය සඳහා උපරිම දායකත්වය දැක්වුවා. භාගතුන් වහන්සේ වැඩ සිටි කාලයේ බිම්බිසාර රජතුමා වේළුවනාරාමයේ පූජා කළා ධර්ම දානෙට උදව් කළා. අනාථපිණ්ඩික සිටුතුමා සවැත් නුවර දෙව්රම් මෙහෙර පූජා කරලා ධර්ම දානයට උපකාර කළා. මේ ආදී වශයෙන් අතීතයේ පටන් ආපු අය උපකාර කළා මේ ධර්මයේ ලෝකයේ ගෙන යන්නට. දඹදිව හිටියේ අශෝක රජතුමා, ධර්මාශෝක රජතුමා විහාරස්ථාන 84000ක් ඉදි කරලා ධර්ම ප්‍රචාරයට උදව් කළා. ලෝකේ රටවල් 9කට ධර්ම ව්‍යාප්ත කළා ධර්ම දානමය පින්කම සිදු කළා. එහි සේවයේ ප්‍රතිඵල තමයි අදත් අපි මේ භුක්ති විඳින්නේ. එතුමා ඉන්දියාවේ නොඑක් තැන සෙල්ලිපි කළා ධර්ම පාඩ මිනිසුන්ට පේන තැන්වල ලියලා තිබ්බා. එතුමා සඳහන් කරනවා මාගේ සතුරෝ ධර්මය අසත්වා මාගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා සතුරන්ටත් ඔහු ධර්මය ලැබේවා කියන ප්‍රාර්ථනාව කළා. පින්වතුනි තරම් අනුකම්පාවක් ඇති වෙනවා මේ ලෝක සත්‍යය ගැන. ලෝකයේ මිනිස්සු මේ තරම් දුක් විඳින්නේ, ගැටලුවට මුහුණ පාලා ඉන්නේ, අනේක විද දුක්ඛම් කටළු විඳින්නේ මේ දහම නොදැනීම නිසා, දහම නොපිළිපැදීම නිසා කියලා දැනගත්තට පස්සේ කල්යාණ ගුණ ඇති සත්පුරුෂ කරුණාවන්ත අය මේ දහම ලෝකයට දෙන්නට උපරිමසේ කැප වෙනවා. ඒක නිකන් ආහාරයක් දෙනවා වගේ දෙයක් නෙවෙයි. ඊට වඩා බොහොම ඉහළ ආනිසංසදායී, බොහොම ඉහළ ආකල්පයෙන් කරන දෙයක්. ස්වාමීන් වහන්සේලා විශේෂයෙන් මේ කරන්නේ ධර්ම දානමේ පින්කම නිසා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවෙන් රටවල අය තමන්ගේ රටින්ම මහා සංඝරත්නයට පිදුවේ මේ ධර්ම දානෙට පූජාවක් විදියට. වලගම්ම රාජ සමයේහි සියලුම ගල්ලෙන් කටහරම් කොටලා අගත අනගත චතුදිස සංඝස දිනය කියලා පූජා කළේ මේ ධර්ම දානෙට කරන පූජෝපහාරයක් විදියට. තමන්ගේ දරුවන් ශාසනයට පූජා කළේ මේ සද්ධර්මයේ රැගෙන යනට කරන ධර්ම පූජාවක් විදියට. පින්නතුනි එවැනි බොහොම නිර්මල අතීතයක් තියෙන ඔබ වර්තමාන සුජාත දූපුතුන්සේ මේ ධර්ම දානමය පින්කම ඉදිරියටත් අපි රැගෙන යන්නට ඕන. ඒක ආමිෂ දානයට වඩා බොහොම ඉහළ දෙයක් විදිහට සැලකනවා. බුදු පියාණන් වහන්සේ නිතර සඳහන් කරන්නේ ධම්ම දායාදා භික්ඛවේ මා ආමිෂ දායාදා. ධර්මයට දායාද කොට ඉන්න ආමිෂයට දායාද කලින් එපා. ඒ වගේම ආමිෂ දානයට වඩා ධර්ම දානෙ උතුම්, ධර්ම දානය අග්‍රයි කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරන ද්වේමේ භික්ඛවේ සංවිභාගා. ආමිෂ සංවිභාගෝච ධම්ම සංවිභාගෝච. ඒතදග්ගම් භික්ඛවේ ඉමේසං ද්වින්නම් සංවිභාගානං යදිදං ධම්ම සංවිභාගෝ. සංවිභාග කියන්නේ මනා බෙදීම, බෙදා හදා දීම, වෙන් කළ දීම. බෙදලා යම් කිසි කෙනෙකුට පරිත්‍යාග කිරීම. අන්නේ බෙදලා දෙන ඒවා අතුරින් ආමිෂ සංවිභාග තියෙනවා, ධම්ම සංවිභාග තියෙනවා. ආමිෂ සංවිභාග කියන්නේ බඩු භාණ්ඩ දෙයින් එස්කන්නාසාදී පංචායතනයන් පිනවන්නට හේතු වන දේවල් බෙදා දීමට කියනවා ආමිෂ සංවිභාග කියලා. ධම්ම සංවිභාග කියන්නේ මනසට ලබා දෙන ආහාර, ධර්මයේ බෙදා හදා දීම. දහම් පත්‍රිකා බෙදා දීම, ධර්ම දේශනා කරන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දීම. දහම් පොතපත, විවිධ විදිහේ පහසුකම්, devices මේ ආදී ධර්මයේ පටිගත කරලා තැම්පත් කරලා ඒ වනිත්යට බෙදා හදා දීම. මේක ආමිෂ සංවිභාගයට වඩා අග්‍ර වූ දෙයක් විදියට මේ ධම්ම සංවිභාගය, ධර්ම සංවිභාජනය බුදුරජාණන් වහන්සේ වර්ණාවට ලක් කළ තියෙනවා. ඊළඟ දේශනා කරන ද්වේමේ භික්ඛවේ අනුග්‍රහ. ආමිෂානුග්‍රහෝච ධම්මානුග්‍රහෝච කියලා. මහණෙනි අනුග්‍රහයන් දෙකක් තියෙනවා. ධර්මයෙන් කරන අනුග්‍රහයක් තියෙනවා, ආමිෂයෙන් කරන අනුග්‍රහයක් තියෙනවා. ඒතදග්ගම් භික්ඛවේ ඉමේසං ද්වින්නම් අනුග්‍රහණං යදිදං ධම්මානුග්‍රහෝ. මහණෙනි මේ ආමිෂානුග්‍රහ සහ ධර්මානුග්‍රහ කියන දෙක අතුරින්
ධර්මානුග්‍රහය උතුම් කියලා දේශනා කළා. අපි කෙනෙකුට බඩු භාණ්ඩ වලින් ආහාර පාන ආදියෙන් උදව් කරන එක හොඳ දෙයක්. ඒක ලෝකයේ සත්පුරුෂය කරනවා. දානම් භික්කවේ සත්පුරුෂ පඤ්ඤත්තම් පඬිත පඤ්ඤත්තම් කියන්නේ මේකයි. දන් දීම ලෝකයේ අතීතයේ පටන් හිටිය සත්පුරුෂය වර්ණනා කරපු දෙයක්. නමුත් බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා වඩාත් මගය කරන්නේ සාමාන්‍ය භෞතික දේවල් දීම නෙවෙයි. කයට දෙන ආහාර නෙවෙයි. මනසට ලබා දෙන ධර්මයේ නැමැති ආහාරය. අන්න ඒක තමයි සැබෑ අනුග්‍රහය කියන්නේ. මේක තමයි ධර්ම අනුග්‍රහය කියලා කියන්නේ. ධර්ම අනුග්‍රහයෙන් කෙනෙක් විකසිත කරෝතින් ඒ පුද්ගලයා මුළු ලෝකෙට යහපතක් කරනවා. අන්න ඒ නිසා ධර්ම අනුග්‍රහය දහමින් කරන උපකාරය බුදුරජාණන් වහන්සේ වඩාත් වර්ණනා කරනවා. ඊළඟට සඳහන් කරනවා ද්වේමේ භික්ඛවේ යාගා මහා දානයන් දෙකක් තියෙනවා. මොනවද? ආමිස යාගෝච ධම්ම යාගෝච. ආමිස වශයෙන් කරන මහා යාගයක් නැත්නම් දානයන් තියෙනවා. ඒ වගේම ධර්මයෙන් කරන මහා පරිත්‍යාගයන් තියෙනවා. ඒත දග්ගම් භික්ඛවේ ඉමේසං ද්වින්නම් යාගානං යදිදම් ධම්ම යාගෝ. මහණෙනි මේ ආමිස යාගය හා ධම්ම යාගය කියන දෙක අතුරින් ධර්ම යාගය උතුම් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මහා දානයන් අතුරින් එදා අසද්දෘශ මහා දානය දුන්නා කොසල් රජතුමා. නමුත් ඊටත් වඩා සුවිශේෂ දානයක් සිද්ධ කළා එදා අජාසත් රජතුමා. ස්වාමින් වහන්සේලාට මේ ධර්මයේ රැගෙන යන්නට විශාල අනුග්‍රහයක් කළා. ප්‍රධාන වශයෙන්ම ප්‍රථම ධර්ම සංගායනාවට උපකාර කළා. ක්‍රිස්තු පූර්ව 230 ගණන් වල වාසය කරපු අශෝක රජතුමා, දඹදිව හිටිය ධර්මාශෝක රජතුමා තුන්වෙනි ධර්ම සංගායනාවට අනුග්‍රහ දක්වලා ලෝකේ රටවල් 9කට ධර්ම ව්‍යාප්ත කළා. විහාර විහාරස්ථාන 84000ක් දඹදිව ගමක් පාසා ඉදි කළා. මේ කලේ ධර්මයට කරන අනුග්‍රහයක් විදියට. මේ ධර්මය තව ලෝකයේ බොහෝ කලක් රැගෙන යන්නට කරපු ධර්ම දානයක්, ධර්ම යාගයක්, ධර්ම අනුග්‍රහයක්, ධර්ම සංවිභාගයක් වුණා. මේක තමයි බුදුදහමෙන් නිතර අගය කරන්නේ. අන්නේ රැකගෙන ආපු මේ නිර්මල දහමයි අද ලෝකයේ මිනිස්සු නිවෙන සැනසෙන මාවතක් විදියට උදෙක් ආගමික ශාස්ත්‍රෝන් විතරක් නෙවෙයි, අනුගාමිකයන් විතරක් නෙවෙයි, අද නවීන විද්‍යාඥයන්, වියතුන්, විද්වතුන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ඉගැන්වීම් වලට, ඔවුන්ගේ ක්‍රමවේදයන් වලට මේ දහම එකතු කරමින් අද ලෝකයට උපරිම ලෙස ප්‍රතිඵල ලබා ගන්නට, ප්‍රතිඵල අත්දකින්නට උත්සාහ කරන කාලයකයි ඔබත් මාත් මේ ජීවත් වෙන්නේ. ඉතින් පින්නතුනේ මේ බ්‍රාහ්මණ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයට දායාද කොට ඉන්න, ධර්ම දානය උතුම්සේ කරන්න, ධර්ම සංවිභාගය උතුම් දෙයක්, ධර්ම අනුග්‍රහය උතුම් දෙයක්, ඒ වගේම ධර්ම යාගය ධර්මයෙන් කරන මහා පින්කම් තමයි උතුම්ම පින්කම් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් මේ ධර්ම තේරුම් ගත්ත කෙනා, ධර්ම දානය කරන කෙනා ආමිෂ දානයට කිසිදාක නිග්‍රහ කරන්නේ නැහැ. ඔහු ආමිෂ දානයත් උපරිම ලෙස දෙන්න උත්සාහ කරනවා. නමුත් ඔහු වඩාත්ම ප්‍රමුඛත්වය ලබා දෙන්නේ මේ ධර්ම දානයට. යම්කිසි කෙනෙක් ආමිෂ දානට නිග්‍රහ කරනවා නම් ඇත්තටම ඔහු ධර්ම දානය දැනගත්තු කෙනෙක් වෙන්නෙත් නැහැ. සැබෑ ලෙසම ධර්ම දානය දෙන කෙනෙක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා ධර්මයෙන් ඉහළට යන්න ඔහු ආමිෂ දානයේ පැත්තත් උපරිම ලෙස පුහුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ දෙපැත්ත සඳහාම බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරමින් උන්වහන්සේ අනුකම්පාවෙන් යුක්තව යෝ ධම්ම යාගං අයජී අමච්චරි, යම්කිසි කෙනෙක් මේ උතුම් ධර්ම දානය නොමසුරුව දන් දුනනම් ඒ තථාගතයන් වහන්සේ සබ්බ භූතානුකම්පී, සියලු සත්‍යයන් කෙරෙහි බොහොම අනුකම්පා සහගතව කටයුතු කළේ. අන්න ඒ තාදි සංදේව මනුස්ස පූජිතම්, දෙව් මිනිසුන් විසින් පුදනු ලැබුවා වූ ඒ උත්තමයන් වහන්සේ සත්තා නමස්සන්ති, සත්වයෝ උන්වහන්සේට වන්දනා කරනවා. භවස්ස පාරගුම්, භවෙහි කෙලවරට ගියා වූ අන්තිම ශරීරයක් දරන මේ උත්තම ශාස්ත්‍රවරයා සත්පුරුෂ ලෝකයා විසින් নমස්කාර කරනු ලබනවා කියලා සඳහන් කළා. පින්තුනි, මේක තමයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වුණු බ්‍රාහ්මණ සූත්‍රය. කුද්දක නිකායෙහි ඉතිඋත්තක පාළියේන
ධර්ම දායාදය මූලික කරගෙන ධර්ම දානය, ධර්ම සංවිභාගය, ධර්ම අනුග්‍රහය, ධර්ම යාගය ඉස්මතු කිරීම සඳහා දේශනා කරපු සූත්‍රය ඒ උතුම් සද්ධර්මය ස්වාකාත වූ දහමක්, මුලැමැදාග මැනවින් දේශනා කරපු දහමක්, සන්දිට්ඨික දහමක්. මේ ජීවිත කාලයේදීම පිළිපැදලා ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක්. අකාලික දහමක්. කල් නොයවාම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දහමක්. එහි පස්සෙකයි ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ප්‍රතිඵල බලන්න කියලා විවෘතව කියන්න පුළුවන් දහමක් මේක. ඕපනයිකයි. මේ දහම තමන්ගේ ජීවිතයට පිළිපැදලා ජීවිතය තුළින්ම ප්‍රතිඵල ලබන්න ඕන දහමක්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්තන් විසින් වෙන වෙනම පුහුණු කළා ප්‍රතිඵල දැකගත යුතු දහමක් මේක. ඉතින් මේ උතුම් දහම හැකිතාක් ශ්‍රවණය කරලා අපි මේ දුර්ලභව ලබාගත්තු උතුම් මිනිස් ජීවිතය වඩාත් මාර්ථවත් කරන්න උත්සාහ කරන්න. අන්නේ ගමන් මගේදී අපේ අවසාන සාර්ථකත්වය කියලා කියන්නේ මේ දහමෙන් අපි අර බුදුරජාණන් වහන්සේ නැමැති ශල්්‍ය වෛද්‍යවරයා විසින් දේශනා කරන විශේෂයෙන්ම සාමාන්‍යයෙන් පංච නීවරණ විතරක් නෙවෙයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ දුරු වීම සඳහා අපි සමත භාවනා වඩනවා. මේ සමත භාවනා සඳහා බුදුහාමුදුරෝ සාමාන්‍ය වෛද්‍යවරයෙක් වුණා. නමුත් ඊටත් වඩා උන්වහන්සේ ශල්්‍ය වෛද්‍යවරයෙක් වුණා. ශල්‍යකත්වෝ කියන්නේ උන්වහන්සේ සර්ජන් කෙනෙක්, ශල්්‍ය වෛද්‍යවරයෙක්. ඒ කුමක් සඳහාද? අර හුදෙක් නීවරණ සඳහා විතරක් නෙවෙයි. උන්වහන්සේ සම්පූර්ණයෙන්ම කෙලෙස් සමුච්ඡේද වශයෙන්ම දුරවන ආකාරයට, අනුසය මට්ටමෙම දුරවන ආකාරයට, ditthi අනුසය, විචිකිච්ඡා අනුසය, ඒ වගේම කාමරාග අනුසය, ඒ වගේම පටිඝානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය කියන මෙන්න මේ මුලින්ම තියෙන කෙලෙස් අනුසය වශයෙන්ම දුරු කරන ශල්්‍ය වෛද්‍යවරයාගේ අනුශාසනය හේතුඵල ධම දැකලා විදර්ශනා වැඩිම. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ කරුණු නුවණින් බැලීම. රූපය අනිත්‍යයි, වේදනා ආදී ස්කන්ධ පංචක අනිත්‍යතාවය බැලීම. චක්කු විඥාන නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු වශයෙන් අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම. මෙන්න මේ මෙනෙහි කරන පමණට අතීතයේ නිරුද්ධ වෙච්ච ඒ ස්කන්ධ පංචකයෙන් නිදහස් වෙනවා. ඒ ස්කන්ධ පංචක යථාර්ථය දැක්ක පමණට වර්තමානයේ ඉදිරියට මේ පේන රූපයෙන් නිදහස් වෙනවා. මේ මොහොතේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකිනවා. අන්නේ නිරෝධය දකින පමණට පංච උපාදානස්කන්ධයේ අපචේට යනවා, වැයවීමට යනවා. එපමණට එතනත්තා මේ පංච උපාදානස්කන්ධය නැමැති මහා බර බිමින් තියෙන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. බාහිර නික්කේප පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ ලෝකයේ ශුන්‍යතෝ ලෝකං අවෙක්කස්සු, මේ ලෝකයේ ශූන්‍ය දෙයක්, නිරුද්ධ වෙච්ච දෙයක් විදිහට දකිනවා. නැත්තම් වය අන්තේහි, නිරෝධ අන්තේහි ප්‍රඥාවෙන් වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ සඳහා එකතකින් හේතුඵල ධම නුවණින් දැකගෙන පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී මෙනෙහි කරලා ඒ සඳහා හේතු වන විදියට සතර සතිපට්ඨානය තුල නැත්තම් ආරෂ්ණික මාර්ගයේහි අඛණ්ඩව පියවර නගන පිළිවෙත් පුරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕන. ඒ සඳහා ඔබ අප හැමදෙනාම අප්‍රමාදීව කටයුතු කරමු. මේ දුර්ලභ ලැබුවා වූ මනුස්ස ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙමු. මේ ජීවිතයේ හිස් නොවනසේ ගත වෙන හැම වසරකම, හැම මාසයකම, හැම දිනයකම, හැම මොහොතකම උපරිම ලෙස සිහියෙන් නුවණින් වාසය කරමු. සතිපට්ඨානය තුල වාසය කරමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග 8 අපි තබන හැම පියවරක් පාසාම අඛණ්ඩව පවත්වා ගන්නට උත්සාහ කරමු. එහි ප්‍රතිඵල ලෙස සම්මා ඥාන හා සම්මා විමුක්ති නැමැති ඉහළ පියවර දෙකට යන්නට අපේ ප්‍රතිපත්ති සම්පාදනය කරගත්තා වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්නට ඔබට මේ උතුම් ධර්ම දේශනයත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, අද පින්තුන් ශ්‍රවණය කළා වූ මේ ධර්ම දේශනය ආශ්‍රයෙන්
ඔබට කිසියම් ප්‍රශ්නයක් අහන්නට තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. මයික් එක අන්මියුට් කරලා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. දහම් ගැටළු අහන්න තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්. අපේ ස්වාමින් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේට උනත් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අද අපි මෙතනින් අවසන් කරනවා අපේ ධර්ම දේශනාව. පින්නතුන් ඉමහත් ශ්‍රද්ධාවෙන් අදත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිල් සමාදන් වීමෙන් ඒ වගේම භාවනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපරමින් මේ ගිය ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මේ ගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කලක් රැකදෙත්වා. විශේෂයෙන් මේ වසංගත රෝග ආදියෙන් පෙළෙන ලෝකයාට දෙවියන්ගේ අනුකම්පාව සහනය සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් වූ දිව ඉසුරු වර්ධනය කරගන්නටත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නටත් උපකාර පිණිස හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල හේතුවෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නත්‍රි පීඨයි නිදුක් නිරෝගී භාවයෙන් ලැබේවා. තෙරුවන් සරණයි. දැන් එසේම වේවා. තෙරුවන් සරණයි.